හරි. ටෙස්ට් නම්බර් 6 වල ඉඳන් අපි ඉස්සරහට සාකච්ඡා කරගෙන යමු. හරි. ගොඩක් ඉන්න මම කැමරා ෆෝකස් කරන්න. right. මේ ඔයගලන්ට පේන එකේ හරි ඇහෙන එකේ හරි ආයෙ පාර. right. පේන එකේ හරි ඇහෙන එකේ හරි ගැටලුවක් තිබුණොත් මට කියන්න. මම ඒක හදන්නම්. right. test number 6. හරි. test number 6 ඉඳන් කරමු. මම ඊයේ කොහමද test number 6 එකේ ලියන හැටි සාමාන්‍යයෙන් format එක ඔයගලන්ට දුන්නා. කියලා දුන්නා. මට මම ඒක ලියලා පෙන්නුවේ නෑනේ. ලියලා පෙන්වන්න බෑ. right. හරි. ටෙස්ට් 6 නම් අපි කරගෙන යමු. හරි. මේ ප්‍රශ්නය සෑදීමේ අරමුණ මොකක්ද? අරමුණ තමයි assess the ability to write a note. හරිද? ඒ කියන්නේ note එකක් ලියීමේ හැකියාව තමයි. කෙලින්ම. ඊළඟ ටෙක්නික් එක guided writing. හරි. මොකද්ද මේ guided writing කියන්නේ? හරි. right. මම ඒක කියලා දෙන්නම්. guided writing කියන්නේ මේ ඕගොල්ලන්ට O level paper එක තියෙන්නේ O level paper එකේ writing questions. ඒ කියන්නේ රචනා ප්‍රශ්න තියෙන රචනා ලියන්න. ඒක අංශ දෙකකින් එනවා. writing question එක අංශ දෙකකින් එනවා. එක අංශයක් තමයි free writing. අනිත් අංශය තමයි guided writing. හරිද? guided writing. මේ O level paper එකේ තියෙන writing question ගත්තාම note writing තියෙනවා. එතකොට chart එක describe කරන්න දෙනවා. P chart තියෙනවා, bar chart එනවා. ඒක තියෙනවා. එතකොට note එක, notice එක, invitation, loss writing, missing writing ඔය වගේ writing question ගොඩාක් තියෙනවානේ. හරිද? වර්ග ගොඩාක් තියෙනවා. ඒක ආකාර දෙකකට එනවා. හරිද? එක ආකාරයක් තමයි free writing කියන්නේ. free writing කියන්නේ මොකද්ද? what is free writing? free කියන්නේ නොමිලේ නෑ. නොමිලේ ලිවීම නෙමෙයි. free writing කියන්නේ මෙහෙම දෙයක්. කොහොම දෙයක්ද? free writing කියන්නේ ඕගොල්ලන්ට ඒක මේ මෙහෙම හිතලා ඕගොල්ලෝ කැමති විදිහකට ලියන්න පුළුවන්. දැන් හිතන්නකෝ ඕගොල්ලන්ට තිබ්බා how I spend a day මිනි පැරග්‍රාෆ් එකක් ලියන්න ආවා. ඔයා කොහොමද දවස ගත කරන්නේ කියලා. ඒක ඕගොල්ලන්ගේ ළමයි එක එක විදිහට ලියනවා. සමහර අය කියන උදේ නැගිටලා ජනේලෙ අරිනවා කියලා, සමහර අය කියන උදේ නැගිටලා කුස්සිය යනවා කියලා. එහෙම එක එක විදිහාකාරයේ නිදහසේ ඕගොල්ලන්ට ලියන්න පුළුවන් ඕගොල්ලෝ කැමති දෙයක්. හරිද? ඒක තමයි free writing කියන්නේ. And then what is guided writing? free writing වලට අහුවෙන්නේ daily routine එක ලියන එක. daily routine කියන්නේ දිනචර්යාව ලිවීම. එතකොට ඔය මාතෘකාව දීලා රචනා ලියන්න දෙන්නේ essays on topic. කියන water pollution ජල දූෂණය මාතෘකාව තියෙනවා. ඕගොල්ලෝ කැමති විදිහකට රචනාව ලියන්න යන්න තියෙනවා. හරි. ඊළඟට guided writing කියන්නේ මොනවද? guided writing කියන්නේ ළමයි ඕගොල්ලන්ට ඒකෙදි ඕගොල්ලෝ ලියන්න ඕනේ මොනවද කියලා දාලා තියෙනවා. හරිද? ඒ කියන්නේ ඕගොල්ලෝ ලියන්න ඕනේ මේ ටික. දැන් මේ note එක තියෙන test 6 තියෙනවා when you came ආවේ කවද්ද? why you came ඇයි ආවේ?
ආපහු එයාට කෝල් කරන්න කියලා කියන්න කියලා. එහෙම ඒගොල්ලෝ කියනවා ඔයගොල්ලෝ මොනවද ලියන්න ඕනේ කියලා. ඕගොල්ලන්ට ලියන්න පුළුවන් ඒගොල්ලෝ කියලා තියෙන ඒවා විතරයි. හරිද? ඔයගොල්ලෝ ලියන්න ඕනේ ඒගොල්ලෝ කියලා තියෙන ඒවා විතරයි. මේවට අයිති වෙන්නේ not. මොකද ඒගොල්ලෝ දීලා තියෙනවා. ඔයා මොනවද ලියන්න ඕනේ? අඩංගු කළ යුත්තේ මොනවද? පහත ද අඩංගු කරන්න. include the followings කියලා තියෙනවා. හරිද? date, venue, time, place, ස්ථානය, දිනය, වේලාව ඒවා දාන්න කියලා තියෙනවා ඒගොල්ලෝ. හරිද? ඊට පස්සේ ආයෙ දෙනවා notice. notice එකක් ගත්තත් එහෙමයි. ආය invitation, missing writing, ඔහොමම guided writing ඒ ඕගොල්ලන්ව ගයිඩ් කරලා දෙනවා. මේ පැත්තට මේ ටික විතරක් ලියන්න මේකේ කියලා. හරිද? එහෙනම් එතකොට ඇත්තරම ගත්තොත් මේ guided writing කියන එක මේ අමාරු නෑ. ඒක ලේසි. ඇයි ඒ ලේසි? මොකද ඕගොල්ලෝ ලියන්න ඕන මොනවද කියලා පේපර් එක හදපු ප්‍රොෆෙසර් දාලා තියෙනවා. හරිනේ? දැන් ඕගොල්ලන් ලියන්න තියෙන්නේ එයා දාලා තියෙන ටික දැම්මම ඉවරයි. හරිනේ? දැන් මේ ෆ්‍රී රයිටින් එකක් ලියනකොට මේකත් ලේසි. මේ දෙකම පට්ටම ලේසි කියන්නේ හිතන්නද? ෆ්‍රී රයිටින් එකදී ඕගොල්ලන්ට කැමති එකක් ලියන්න පුළුවන්. හැබැයි ඒක ගැලපෙන්නත් ඕන. හරිද? ගැලපෙන්නේ නැති ඒවා ලියන්න. වෝටර් පොලියුෂන් කිව්වා, ජල දූෂණය කිව්වහම ඕගොල්ලෝ පරිසර දූෂණය ගැන කියලා හරියන්නේ නැහැ. නේද? ඔයාලා ජලය සම්බන්ධයෙන්ම තමයි ඒවා ලියන්නේ. හරිද? ෆ්‍රී රයිටින් ගත්තාම ඔයගොල්ලන්ට කැමති එකක් ලියන්න පුළුවන්. ඕගොල්ලෝ දන්න වාක්‍ය රට භාවිතා කරලා එහෙම. හරිනේ. ඒකයි guided writing කියන්නේ. ඔක තමයි guided writing, free writing කියන දෙකේ වෙනස. හරිනේ. ඔය වර්ග දෙකෙන් තමයි ඔයගොල්ලන්ට එක්සෑම් එකට පේපර් එකට ප්‍රශ්න හැදෙන්නේ. හරිද? ඊළඟ එක අපි දැන් ටෙස්ට් 6 එකට බහිමු. ටෙස්ට් 6 6වෙනි ටෙස්ට් එකට බහිමු. මොකක්ද 6වෙනි ටෙස්ට් එකේ තියෙන්නේ? You are interesting in joining an English camp with your best friend after the examination. ඔයා කැමතිලු join වෙන්න English camp එකක්. ඒ කියන්නේ English camp එකක් කියන්නේ මොකක්ද? ඕගොල්ලන්ට අර ඉංග්‍රීසි පුහුණු කරන ස්ථාන තියෙන්නේ. ඔය බ්‍රිටිෂ් ඉංග්‍රීසි ඇකඩමි ගගා තියෙන්නේ. ඒ වගේ තියෙන English camp. හරිද? English camp එකක් ඔයාගේ හොඳම යාළුවත් එක්ක විභාගෙට පස්සේ. හරිද? ඔයා you went to his or her place to talk about it. ඔයා මේ එයාගේ ගෙදර ගියාලු ඒ ගැන කතා කරන්න. හරිද? මොකද කරන්නේ දැන් මොනවද කරයි යන්නේ? අරම මේව කතා කරගන්න. හරිද? But your friend wasn't at home. ඔයාගේ යාළුවා ගෙදර හිටියේ නැහැ. Write a note to be left in his or her letter box telling him about it. Use about 40 to 50 words. ඒ කියන්නේ ඔයා කැමතිලු එක්සෑම් එක ලියලා ඒ කියන්නේ O level එක්සෑම් එකෙන් පස්සේ ඉංග්‍රීසි කැම්ප් එකකට සම්බන්ධ වෙන්න ඔයාගේ හොඳම යාළුවත් එක්ක. හරිද? ඒක ගැන කතා කරගන්න ඔයාගේ යාළුවගේ ගෙදර ගියාලු. ඒ යනකොට මිනිහා ගෙදර නැහැ. හරිද? එතකොට ඔයා ලියන්න ඕනේ පොඩි නෝට් එකක්. මං ආවා ඔබ ගෙදර හිටියේ නැහැ. මොකද දැන් කරන්නේ මේ මට පස්සේ කෝල් එකක් දෙන්න. එහෙම කියලා. ඇයි ආවේ කියලා එහෙම දාලා ලියන්න ඕනේ. රයිට්? එහෙම දාලා නෝට් එකක් ලියන්න ඕනේ. include අන්න අඩංගු කළ යුතු දේ include කියලා තියෙනවා. හරිද? මේක. අඩංගු කළ යුතු දේ ඒගොල්ලෝ දීලා තියෙනවා නම් ඒක guided writing එකක්. තේරුණානේ? ඒක guided writing. ඕගොල්ලෝ අඩංගු කරන්න ඕනේ. when you came මම ප්‍රශ්න පද උගන්වව නේද? when කියන්නේ කවද්ද ඔයා ආවේ? why you came? why? ඇයි ඔයා ආවේ? ask him or her to call back. ආපහු කෝල් එකක් ගන්න කියලා කියන්න ඕනේ. ඕගොල්ලෝ මෙන්න මේ කරුණු ටික අඩංගු කරලා නෝට් එක ලිව්වා නම් හොඳටම ඇති ලකුණු ගන්න පුළුවන්. හරිද? මෙතනින් එහා හැලියෝන්නේ නැහැ. හරිද?
ඕගොල්ලන්ට මේ නෝට් එක පටන් ගන්න විදිය මේ ප්‍රශ්නෙම තියෙනවා. මේ ප්‍රශ්නෙම තියෙනවා. හරිද? පටන් ගන්න විදිය මේ ප්‍රශ්නෙම තියෙනවා. right. එහෙනම් අපි නෝට් එක ලියමු. මට කියන්න මෙතෙක් මම සාකච්ඡා කරපු වගේ ඔයගලන්ට අහන්න දේවල් තියෙනවා. ගැටලු තියෙනවද වෙන? Do you have any questions with the things I have described? ප්‍රශ්න නැහැ නේ? හරි. එහෙනම් අපි නෝට් එක ලියමු. test number 6. හරි. නෝට් එකක් ලියනකොට ඕගොල්ලන්ට මතකයි දිනේ කැමති නම් දානවා. දිනේ දාන්න ඕනේ නැහැ නම. හරිද? දිනේ දාන්න ඕනේ නැහැ. මාකින් ස්කීම් එකේ ප්‍රොෆෙසර්වත් එයාගේ නෝට් එකේ දිනේ දාලා තිබුණේ නැහැ. හරිද? ඕගොල්ලෝ කියන දිනේ දාන්න. මාත් දිනේ දැම්මේ නැහැ. මාත් දිනේ දාන්න මේ කරේ නැහැ දිනේ දාන වැඩේ. හරි? ඊට පස්සේ ඕගොල්ලෝ මෙතන නම දාන්න ඕනේ. හරිද? නම දාන්න ඕනේ. ඊට පස්සේ describe එක දාන්න ඕනේ. ගොඩකින්ද? ඔව්. ඒ පොඩි එකපාරම WhatsApp එකෙන් කියන්නේ. දැන් පන්තියේ ජොයින් වෙන්නේ. ඇයි? දන්නේ. WhatsApp එකේ මම ක්ලාස් එක කරනවද? ඒකට තමයි ජොයින් වෙන්නේ WhatsApp එකේ ඉන්නේ. WhatsApp එකේ ඉන්නේ. මේවත් තියෙනවා. ඊට ඔය කළු පාට නම් උච්චර. අපේ ඉස්සලා තිබ්බේ මේ වුණා ඉස්ලේ කියන්නේ ලබ්බායි. ෆෝන් එක ඔෆ් කරලා on කරන්න බෑ. මේක ඔෆ් කරන්න. ඉන් බටන් එක නැහැ ඒක ඔෆ් කරා. කොට අපි මොකද කරන්නේ? මම ඔයාලට රෙකෝඩින් එක දාන්න. මම දැන් මේ ක්ලාස් එක කරලා මේක හදන්නද? ඔයා මගේ ක්ලාස් එක කරුණා වෙනවා. හරිද? එහෙම නැත්නම් ඔයා මේ පොතක් අරන් එන්න මම. ඔව් මම මේසෙටලා මේ ක්ලාස් එක කරමු. රයිට්. හරි. අපි එහෙනම් ක්ලාස් එක කරා යන්න. නෑ අර ඔයගොල්ලෝ දන්නවනේ අර සුලෝචන කියන ළමයි කෙනෙක් ක්ලාස් එකේ. හරි. මේ මම කොහෙද හිටියේ? නෝට් එක ලියන්න ගියේ නේ. හරි. ඔයගොල්ලන්ට ගැටලු නෑ කිව්වනේ. ගැටලු නෑනේ නේද? test 6 not note එක ලියන්නේ මෙහෙමයි. note එක ලියන්නේ මෙහෙමයි. ඕගොල්ලන්ට මතකයි මෙතන දිනේ දාන්න ඕනේ නැහැ. හරිද? දිනේ දාන එක අමතක කරලා. දිනේ දාන එක අමතක කරලා මෙතන ඔයා note එක ලියන කෙනා ලියන කෙනා ප්‍රශ්නේ තියෙනවද? ප්‍රශ්නේ තියෙනවද බලන්න. දැන් ඕගොල්ලෝ දැක්ක නේද මේ ප්‍රශ්නේ තියෙන්නේ හැමතැනම ලියන්න ඕනේ කෙනා දාන්න කියලා his or her කියලා. ඒ කියන්නේ ඔහු හෝ ඇය. ඒ කියන්නේ ඕගොල්ලන්ට කැමති නමක් දාන්න පුළුවන් කියලා. හරිද? සුපුන් කියලා නමක් තිබ්බනම් ආන් ඒ නම දාන්න. හරිද? නමක් ගොඩක් අය නමක් දාන්නේ නැහැ නෝට් වලට. හරිද? නමක් දාන්නේ නැහැ. මේ මෙහෙම එන්නේ. his or her කියලා. ඒ කියන්නේ ඔහු අය. ඒකට ඕගලන්ට කැමති නමක් දාන්න පුළුවන්. හරිද? කැමති නමක් දාන්න පුළුවන්. අපි දාමු ඉස්සලාම සුපුන්. ඔහොමයි නෝට් එක පටන් ගන්නෙ.
හරිද? දැන් ඕගොල්ලෝ මෙහෙම කොලේට ඉන්නේ මෙහෙමනේ. කොලේ පැත්ත හැරිලා. වම් පැත්තේ කෙලවර කෙලින්ම දැම්ම සුපුන් කියලා. පේපරේ තියෙනවා 30 තැන. ලියන්න ඉඩ. පළවෙනි කොටස කොලවල ලියන්න ඉන්නේ. පළවෙනි කොටස කොලවල ලියන්න ඉන්නේ. පළවෙනි කොටස ඉන්නේ පේපරේම ලියන්න තියෙන්නේ. කොලේ මෙහෙම වෙනවා මේ පැත්තේ ඉන්න සුපුන් කියලා. හරි. ඕක තමයි තාන්න ලබන මේ නෝට් එක ලියන එක නෙමෙයි ලියවුවාම ඒක දෙන ලබා ගන්න කෙනා ඉන්නේ. ලබා ගන්න කෙනා. ලියන එක ඔයානේ. වැඩි ඇහෙන්නේ ස්ක්‍රීන් එහෙම. එහෙමද? සර් පොඩක්. දැන් නම් හරියන්නේ ඔය ළමයි. සමාධි හරිද? සමාධිද කිව්වේ? කවුද? හරි සර්. හරිනේ. right. මේ නම් ගැටලුවක් නෑ අද සිග්නල් තියෙනවා. හරි. එහෙනම් අපි කරමු. ඉස්සල්ලාම නෝට් එක ඔයා යවන කෙනාගේ නම දාන්න. ඔයා නෝට් එක දෙන්නේ කාටද කියලා මෙතන දානවා සුපු. අන්තිමේට ඔයාගේ නම මේ පැත්තේ යට දාන එක. ඒක පස්සේ ගන්න. හරිනේ? දැන් නෝට් එක අපි ලියමු. ඉස්සල්ලාම දාන්න ඕනේ ඔයා කවද්ද ආවේ? ඇයි ආවේ කියලා. ඒ කරුණු දෙක තමයි ඇතුළත් කරන්න ඕනේ. හරිනේ? You are interested in joining an English camp with your best friend after the examination. අහන් දැක්කද? ඒ ප්‍රශ්නයේ ආරම්භයේම තියෙන්නේ ඔයා ආවේ ඇයි කියන හේතුව නේද? ඒක අපි අපේ පැත්තට හරවගමු. අපේ පැත්තට හරවගමු. අපිනේ කැමති ඉංග්‍රීසි කැම්ප් එකකට යාළුවත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙනම් අපි ඒක මෙහෙම ලියමු. I am interested in joining an English camp with you after the examination. හරිද? I am interested in මම කැමති joining an English camp ඉංග්‍රීසි කැම්ප් එකකට සම්බන්ධ වෙන්න with you ඔයත් එක්ක after the examination exam එකෙන් පස්සේ. හරි නේද? right. අපි එන එක ලියමු. අපේ පළවෙනි වාක්‍යය ඇයි ආවේ කියන හේතුව ලියන්න ඕනේ. හේතුව ලියමුකෝ. හරිද? මේ පිළිවෙලටම ඇතුළත් කරන්න ඕනේ නැහැ. හරිද? when you came why you came කියවම කවද්ද ආවේ කියලා ඉස්සලාම දාන්නේ නැහැ නේ අපි. අපි ඉස්සලාම කියන්නේ ආව හේතුවනේ නේද? මානසික කාව ගමන් කියන්නේ ඇයි ආවේ කියලා අහපුවම හේතුවනේ කියන්නේ. හරි. එහෙනම් අපි ලියමු. අර ප්‍රශ්නෙම තියෙන එක මම අපේ පැත්තට හරව ගන්නවා. අපේ පැත්තට වාසියට හරව ගන්නවා. හරිනේ? ඔක ලියා ගන්නවද? හරි මං ලියාගන්න කියන්න. හරි දැන්ම ලියන්න එපා. දැන් අහගන්න. right? මම ලියාගන්න ටයිම් එක දෙන්න. හා සර්. ඉස්සලාම ලියන්නේ I am interested in joining an English අපි ඉංග්‍රීසි කියන එක යටට ගමුනේ. an English camp with
you mama kamathi with you after the examination කියලා තියෙනවා නේද ප්‍රශ්නේ අපි ඒකත් දාමු ඒකත් හොඳයි ඒකත් දාමු with you after the examination अरे स्टूल एक करना ओए पोते दिया हाँ तो इयरफोन के पोते याद मैं तो कल हाथा का नहीं है right with you ප්‍රශ්න තියෙන කැලිමයි අපි මේ ලියලිය මේ අපේ රචනා හදා ගන්න ටෙස්ට් 6 කරන්න ඕනේ after the examination sir examination කියන එකේ තේරුම මොකද්ද examination සමාධියෙන් මම ප්‍රශ්නයක් අහන්නද කොහොමද සමාධි exam කියන්නේ මොකද්ද විභාගේ මේක ඇත්තටම exam කියන්නේ මේ ඕගොල්ලෝ විභාගේ කිව්වට මේක නෙමෙයි හරි වචනේ මේක ඕගොල්ලෝ කෙටියෙන් හදාගෙන තියෙනවා ඇත්තම වචන විභාගයට කියන්නේ මොකද්ද examination කියලා හරි සමාධි thank you sir කියලා දෙන්නද right ඔන්න අපි අපේ පළවෙනි වාක්‍යය හදාගත්තා දැන් ඕගොල්ලන්ට දැන් මේ නෝට් එකට ඇතුළත් කරන්න ඕනේ වචන 40ත් 50ත් අතරනේ නේද ඕම් බලන්න දැන් මෙතන වචන කීයක් තියෙනවද කියලා මං i එක ගන්නෙ නැහැ i එක මං සාමාන්‍ය වචන ගණන් කරනකොට එක අකුරක් තියෙන වචනයක් විදිහට මං ගත්තේ නැහැ හරිද මං ගත්තේ නැහැ 1 2 3 4 5 6 7 8 9 10 11 12යි මෙතනම වාක්‍ය වචන 12ක් තියෙනවා අසුපොන් කියන එකත් එක්ක ගත්තාම 13ක් විතර තියෙනවා හරි 13ක් විතර තියෙනවා ඔන්න අපි මුලින්ම හේතුව හැදුවා දැන් මට කියන්න හේතුව හදාගත්ත තැන ඕගොල්ලන්ට ගැටලු තියෙනවද කාව්‍ය පැහැදිලිද මේක ආව ඇති ඔව් සර් ඔව් සමාධි තේරුණාද ඔව් සර් තේරුණා right හරිනි වාට තේරුණාද තේරුණානේ right හරි ඔන්න එහෙනම් අපි පළවෙනි වාක්‍යය අපි හදාගත්තා හරි ඇයි ආවේ කියලා අපි ලිව්වා දැන් අපි ලියන්න ඕනේ කවද්ද ආවේ කියලා පේනව නේද include when you came කියලා තියෙනවා ප්‍රශ්නේ බලන්න තියෙනව නේද when you came කවද්ද ආවේ කියලා දාන්න ඕනේ ඒක දාන්නේ කොහොමද ඔය ආවේ කියලාද දැන් මම ලියන්නේ නෝට් එක I came කියලා දාන්න I came අපි වෙලාවක් දාමු වෙලාවක් මෙහා දීලා නැහනේ අපිට කැමති වෙලාවක් දාගන්න පුළුවන් කැමති වෙලාවක් I came at 9 AM I came at 9 AM
in the morning. I came at 9 am in the morning. හරිද? in the morning. ආව වෙලාව කිව්වා. අපි දාමු දැන් කොහාටද ආවේ කියලා. දැන් බලන්න අර ප්‍රශ්නේ තියෙනවා after the examination කියන එකට පස්සේ you went to his or her place to talk about it. අපි ඒක මෙහෙම ලියමු. I came at 9 am in the morning to කියලා දාමු. to your place. ඔයාගේ තැනට. ගෙදර වෙන්න පුළුවන්. නැත්නම් මේ hostel එකක් වෙන්න පුළුවන්. your place to talk about it. To talk about it. To talk about it. හරි මම මේ ඔයගලන්ට මේ නෝට් එක ලියන්න සරලම සිස්ටම් එක කියලා දෙන්න. හරිද? ඔයගලන්ට අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. හිතන්න කම්මැලිනේ ඔයගොල්ලෝ. හරිද? හිතන්න දෙයක් නැහැ. ප්‍රශ්නෙම තියෙන වචන කෑලි අරගෙන මේ අපි උත්තරේ ගොඩ ගන්නවා. මේ I came at 9 am in the morning to your place to talk about it. ඔය වචන කෑලි ටික ප්‍රශ්නෙම තියෙනව නේද බලන්න. ප්‍රශ්නෙම තියෙනව නේද? හරිනේ. හරි. එතකට මට කියන්න හරිනේ. ඔයාලට තේරුණාද මේ වචනේ ආව හැටි? මේ වාක්‍ය ආව හැටි? තේරුණා සර්. තේරුණානේ. රයිට්. ඕගොල්ලන්ට තේරෙන්නේ නැත්නම් මට කියන්න. හරි? සුලජන හරි? හරිනේ. රයිට්. අපි එහෙනම් ඊළඟ එක ලියමු. To talk about it. කියලා ප්‍රශ්නේ බලන්නකො. ප්‍රශ්නෙට පස්සේ තව වාක්‍යයක් තියෙනවා. අපි ඒකත් අපේ පැත්තට හරව ගමු. හරිද? But your friend wasn't at home කියලා තියෙනවා. හරිද? අපි දාමු but. මං ආවා උදේ 9ට ඔයාලා ගෙදර ඔය එක ගැන කතා කරන්න. but you එකේ අතීත එක මොකද්ද? were not at home. මේක ඇල්ලක් තියෙනවා. ඒකෙන් ප්‍රශ්නේ තියෙන්නේ but your friend wasn't at home කියන. friend කියන්නේ අපි මේක ලියන එකාටනේ you කියලා කතා කරන්නේ දැන්. හරිනේ. ඒකින්ද but you were not at home කියලා මං හැදුවා. right? හරි. දැන් ඊළඟ එක බලමු. right යනවා. ආතනින් එහාට ඉතින් අපිට ප්‍රශ්නෙන් ගන්න බෑ මොකද? නේද? එතනින් එහාට ප්‍රශ්නේ මොකොත් යන්න බෑ. ඊට පස්සේ තියෙන්නේ write a note to be left in letter box නේ. හරි. අන්තිම වචනේ. දැන් ළමයි ඕගොල්ලෝ මේකට ලකුණු 5ක් හම්බ වෙනවා. හරිද? මේක ලකුණු 5ක් හම්බ වෙනවා නෝට් එකට. දැන් ඕගොල්ලෝ මේතනට එනකල් ලියලා ලකුණු 3මාරක් වගේ ලකුණු ප්‍රමාණයක් හොයාගෙන ඉවරයි. හරිද? මහන්සියක් වුණාද? නෑ. ප්‍රශ්නෙම තිබ්බ වචන කෑලි අරගෙන ගැට ගැහුවා. නේද? හරි. අපි දැන් මෙහෙම ලියමු. But you were not at home. හරිනේ? You are not at home. දැන් ඊට පස්සේ තියෙනවා අන්තිමයට include කරන්න කියලා ask him or her to call back. ආපහු call කරන්න. කියලා. ඒ කියන්නේ ආපහු මාව දැනුවත් කරන්න කියලා. ඒ කියන්නේ ගෙදර හිටියා පොර හිටියේ නෑ ගෙදර. ඉතින් මට ආපහු call එකක් ගන්න කියන්න බෑ නේද? ඒකින්ද අපි දාමු please කියලා ආමන්ත්‍රණයක්. please call me back. ආපහු
මේක වැදගත් වචනයක්. as soon as possible. As soon as possible. ඕගොල්ලෝ දැන් මේ please call me back කියන එක දන්නවනේ ආපහු මට කතා කරන්න. එතන මේ මට මම යට ලියපු as soon as possible කියන්නේ මොකද්ද? ඒ කියන්නේ හැකි ඉක්මනින් කියන එක. ඒකේ තේරුම හැකි ඉක්මනින්. හැකි ඉක්මනින්. හැකි ඉක්මනින් මට කතා කරන්න. හැකි ඉක්මනින් මට කතා කරන්න කියලා තමයි මේ as soon as possible කියන එකේ තේරුම. ඕගොල්ලෝ මෙන්න මේ උතනේ ඕගොල්ලන් නෝට් එක ලියලා ඉවරලා මේක වෙනම ලියාගන්න. මේ වචන වෙනම ලියලා සිංහල තේරුම ලියන්න ඕනේ. තේරුණාද? හැකි ඉක්මනින්. හැකි ඉක්මනින්. හැකි ඉක්මනින් මට කෝල් කරන්න. හරි? ඊට පස්සේ අන්තිමේට ඔයාගේ නම දාන්න. නම දාන්න. නම දාන්නේ මේක රූලයි නම් රූලක් ඇරලා දාන්නේ. නම දාලා තිතක්. මෙතන තිතක්. අතන කොමාවක්. හරි නේද? ඔන්න නෝට් එක. මේ නෝට් එක ලියා ගන්න. ටෙස්ට් 6 කියලා දැම්මා. එක්සැම්පල් කියලා දැම්මා. මේ සරල නෝට් එකක් ලියන බේසික් ටික මම මේ උගන්වනවා ඔයගොල්ලන්ට. මේක ඊට වඩා ලස්සන කරලා ඔයගොල්ලෝ ලිව්වහම වචනත් වැඩි වෙනවා. එහෙම මේ ලොකු දෙයක් වෙනවා. හරි නේද? මේක ලියා ගන්න. මම වෙලාව දෙනවා. ඔක්කොම ලියලා ඉවර වුණාම කියන්නේ එක එක නා ඉවර වුණාම කියන්න ඕනේ. right. හරි අයියා. අනිත් අයත් ඉවර වුණාම කියන්න. හැමෝම ඉවර වුණාම කියන්න.
හරි සර්. හරි සර්. සමාධි ඉවරයිද? නෑ සර් අන්තිමට කියන්නේ. තියන්නේ. ඉවර වුණාම කියන්නේ. සර් මෙතන වචන 50ක් නෑනේ. එතන වචන 50ක් නෑ තමා. හරිද? අපිට ඇඩ් කරන්න තියෙන වචන 40ක් 50ක් අතර. බලන්න ඔතන 40කට වඩා නැද්ද කියලා. එක වචනයක් හරි වැඩිපුර තියෙනවා. මම ඕන ඔට්ටුවක් දාන්න. 40ක් 50ක් අතර. 50ක් ලියන්නත් බෑ. 50කට වැඩි වුණොත් ලකුණු දෙන්නේ නැහැ. 40ට වඩා අඩු වුණොත් දෙන්නේ නැහැ. ඕන් ගණන් කරන්නකෝ. 40ට වඩා එකක් හරි වැඩිපුර තියෙනවා. හරි සර් සර් නම් ඉවරයි. මොකද්ද? නම් දෙකක් ගන්නවද? ඔව් ඔව්. ඒවත් වචනනේ. ඒවත් වචන එහෙනම් ගණන් කරන්න. ඒකනේ. right. මේ ඕගොල්ලෝ පුරුද්දක් විදියට මෙහෙම කරන්න. හරිද? මම නම් O level කරද්දී ඒක කරේ නෑ. මොකද මට උගන්වලා තිබුණේ නෑ ඒක. මේව දෙයක්. මේකේ වචන ටික මේ නෝට් එක ලියලා යටින් මම විත්තියෙන් ලියන්න වෙන්නේ. ඒකින්ද මම පොඩ්ඩක් උඩින් කරන්න. මෙහෙම 46 words. මම කියලා ලියලා වරහන් ඇතුලේ දාන්න. හරිද? මම ඒක ගොඩක් මාකින් ස්කීම් වල දැකලා තියෙනවා. මම හැම මාකින් ස්කීම් එකෙන් බැලුවා. ඒගොල්ලෝ දීලා තියෙන එක්සැම්පල් වල හැම එකේම වචන ගාන යටින් දාලා තියෙනවා. ඒ කියන්නේ ඔය පේපරේ බලන ප්‍රොෆෙසර්ට ඒක ටිකක් උදව්වක් නේ නේද? එතන ඉතින් ලකුණු දෙකක් අඩු කරන්න නැතුව ටිකක් ලකුණු වැඩිපුර දෙන්නත් ඕන. නැත්නම් ඒ මිනිහ ඒක ගණන් කරන්න බෑ. නේද? ඒක නිසා ඕගොල්ලෝ ඒක කරේ නෑ කියලා උලක් නෑ. කැමති නම් කරන්න හුරු වෙන්න. ඒක හොඳයි. අපි වචන ටික ගණන් කරමුද බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 25යි 26යි 27යි 28යි 29යි 30යි 31යි 32යි 33යි 34යි 35යි 36යි 37යි 41යි 43යි. ඒකේ වචන දෙකක්ම අයින් කරත් හරිද? වචන දෙකක්ම අයින් කරත් 41කට තියෙනවානේ. සාමාන්‍ය වචන ලියලා තියෙන්නේ 40ක් 50ක් අතර. සාමාන්‍යයෙන් 45කට කිට්ටු වෙන වචන දැම්ම නම් ඇති. හරිද? 50ට වඩා ලියන්නත් එපා. 50ට වඩා ලිව්වත් බෑ. 40ට වඩා 49 වෙන්නත් බෑ. 40 වෙන්නත් බෑ. 41ක් වෙන්න ඕන. හරිද?
මේ තමයි සරලම නෝට් එක. දැක්කනේ? වචන ගානත් බැලන්ස් ලියන්න ඇති දෙයක් නැහැ. අපි ඔක්කොම වචන ටික හොයාගත්තේ ප්‍රශ්න පත්‍රයෙන්. නේද? හරි. කොහොමයි ළමයි නෝට් එකක් ලියන්නේ? හරි නේද? right. එතන මට කියන්න හරිනේ නෝට් එක ලියන විදිය පැහැදිලිද? ඔව් පැහැදිලිනේ. කාව්‍ය පැහැදිලි සර්. පැහැදිලිනේ. සමාධි පැහැදිලිද? පැහැදිලි සර්. right. ඔයාලා ඕල නැහැ. හරි. ඔයාලට ගැටලු තියෙනවා නම් කියන්න ඕනේ. හරිද? ගැටලු තියෙනවා නම් කියන්න ඕනේ. ගැටලු තියාගෙන පාඩම ඉස්සරහට යන්න එපා. එහෙනම් අපි ටෙස්ට් 6 සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවර කරා. ඕ. දැන් මම රෙඩි වුණ ප්‍රශ්න ටිකත් ඉවරයි. ඊළඟ ප්‍රශ්න ටිකට යන්න. නේද? ඊළඟ ප්‍රශ්න ටිකට යන්න. ඊළඟ ප්‍රශ්න ටිකට යන්න ළඟින්. right. අපි එහෙනම් ප්‍රශ්නේ කරමු. test number 7. test number 7. හරි. test number 7 තියෙන්නේ මෙහෙමයි. read the following text. පහත තියෙන මේ ඡේදය කියවන්නලු and answer the questions. answer the questions. ප්‍රශ්නය මේට උත්තර ලියන්නලු අර පහත තියෙන ඡේදය කියවන්න. අපි ඡේදය කියවමු. ඡේදය කියවන්න කලින් මම මේ වගේ ඡේදයක් තිබ්බම ඔයගොල්ලන්ට කරන්න කියලා දෙනවනේ ඉස්සලාම පොඩි වැඩක්. මොකක්ද ඒ වැඩේ? ඡේදයට අත තියන්න කලින් ප්‍රශ්න ටික කියවලා ඉන්න ඕනේ. මොකද ප්‍රශ්න ටික කියවුවාම ඡේදේ මොනවද තියෙන්නේ කියලා අපේ ඔළුවේ හැදෙනවා පොඩි ප්ලෑන් එක. right? පොඩි ප්ලෑන් එකක් අපේ ඔළුවේ හැදෙනවා. ඒකින්ද අපි ප්‍රශ්න ටික කියවමු. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා what were the pupils? pupils කියන්නේ කාටද? මේ වචන ඔයගොල්ලෝ ලියා ගන්න. හරි? වචන ලියා ගන්න. pupils කියන්නේ ශිෂ්‍යයන්ට. ශිෂ්‍යයන්ට අපි කියනවා students කියලාත් කියනවා. pupils කියලාත් කියනවා. විවිධ නම් කියනවා. pupils කියන්නේ ශිෂ්‍යයෝ. සිසුන්. pupils. මේක දාගන්න. pupils, what were the pupils doing? මොකක්ද ශිෂ්‍යයෝ කරමින් හිටියේ? Before කලින් Miss Yapa entered the classroom. Miss Yapa classroom එකට එන්න කලින් මේ ශිෂ්‍යයා මොනවද කර හිටියේ කියලා අහනවා. හරි. එහෙනම් මේ සිද්ධිය යන්නේ මේ පන්ති කාමරයක් ඇතුලේ දෙයක් නේ. හරි. දැක්කද පළවෙනි ප්‍රශ්නේම මොනවද තියෙන්නේ කියලා අපිට තේරෙනවා. ඊළඟ එක. දෙක. How many pupils were there in the class? හරි. ශිෂ්‍යයෝ කී දෙනෙක් හිටියද පන්ති කාමරේ? ඊළඟ එක 3. Complete the sentence. වාක්‍ය සම්පූර්ණ කරන්න. The pupils wanted the teacher to. to කියලා හිස් තැනක් තියෙනවා. ශිෂ්‍යයන්ට අවශ්‍ය වුණාලු ගුරුතුමාව to කියලා හිස් තැනක් තියෙනවා. හරි. මොකක්ද කියලා අපි එතන දාන්න ඕනේ. කම්ප්ලීට් කරන්න. 4. Write the line which says that Naveen would receive letters from his classmates. Write the line. ලියන්නලු line එක. line එක කියන්නේ වාක්‍ය පේලිය ලියන්නලු which says that කියන Naveen would receive letters from his classmates. පන්තියේ යාළුවන්ගෙන් නවීන්ට ලියුම් හම්බෙයි කියලා කියවෙන වාක්‍ය line එක ලියන්නලු. වාක්‍ය පේලිය ලියන්න. හරි.
ඊට තියෙනවා underline the correct answer. මේ හරි උත්තරේ යටින් ඉරක් ගහන්නලු. පහ. The word intently in line 3 means. line 3 intently කියන්නේ මොකක්ද? intently කියන්නේ මොකක්ද කියලා තමයි අහන්නේ. හරි නේද? තුන්වෙනි line එකේ intently කියන්නේ මොකක්ද කියලා තමයි අහන්නේ. හරි. right. අපි එහෙනම් ඡේදය කියමු. ඡේදය කියමු. The pupils. දන්නා pupils කියන්නේ කවුද කියලා? ශිෂ්‍යයෝ. The pupils stopped talking. නැවතුවලු කතා කිරීම as Miss Yapa entered the classroom. Miss Yapa classroom එකට එනකොටම ශිෂ්‍යයෝ කතා කරන එක නැවතුවලු. Then they stood up and greeted. ඒගොල්ලෝ නැගිට්ටලු ඊට පස්සේ greet කරනවා කියන්නේ මේ සුබ පතනවා වගේ තේරුම එන්නේ. සුබ පතනවා කියන්නේ අපි ගුරුවරයෙක් ආපුවම නැගිටලා ආයිබෝවන් කියනවා. එහෙම කියන්නේ. එහෙම ඒගොල්ලෝ නැගිට්ටලු greet කරාලු good morning teacher good morning කිව්වලු. ඊට පස්සේ කියනවා Miss Yapa smiled and greeted them back and asked the children to sit down. හරි. Miss Yapa hina වුණාලු. hina වෙලා ළමයිට කිව්වලු දැන් වාඩි වෙන්න. There were 30 pupils in the classroom. In the class. Anna. There were 30 pupils. There were 30 pupils in the class. Hari. 30. ඔහොම ළමයි පන්තියේ කීයක් ඉන්නවද කියලා අහලා තිබ්බ නේද? ඈ ළමයි පන්තියේ කීයක් ඉන්නවද කියලා අහලා තිබුණා. there were 30 pupils. ඒ කියන්නේ 30 කියන්නේ කීයද? 30ට. 30ට. ළමයි 30ක් පන්තියේ හිටියා. එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුර එන්නේ 30 කියලා. 30 pupils කියලා දැම්මත් එකයි 30 කියලා ලිව්වත් එකයි කැමති විදියට. right? Sit down. There were 30 pupils in the class. All the pupils were watching her intently, waiting to know her name. හැම ශිෂ්‍යයම ඇය දිහා අවධානයෙන් බැලුවලු. intently කියන්නේ අවධානය. අවධානයට අපි කියන්නේ attention කියලා. හරිද? attention. එතකොට මේක නාම පදයක්. අපි එතකොට මේක මොනවද කරන්නේ? adverb එකක් කරනකොට. adverb එකක් කරන්නේ කොහොමද? ඔන්න. මේක ක්‍රියාපදයකට මේ දානකොට ක්‍රියා විශේෂණයක් විදිහට භාවිතා කරනකොට අපි attentively කියලා ගන්නවා. right? මේක ගැනත් පල්ලෙහා තිබුණා නේද ප්‍රශ්නයක්? මේ the word intently in line 3 means තුන්වෙනි මේ line එකේ intently කියන්නේ මොකක්ද කියලා? එහෙනම් මෙන්න සමාන පදේ අපිට ආව නේද? intently අවධානයෙන්. හරිද? අවධානයෙන්. right. waiting to know her name. මේ මැඩම්ගේ නම දැනගන්න මේ ළමයි අවධානයෙන් බලන් හිටියද? ඒ කියන්නේ මේ මැඩම් අලුතෙන් නේද ක්ලාස් එකට ඇවිල්ලා තියෙන්නේ. එහෙමද? ඒ කියන්නේ ළමයි නම දන්නේ නැත්තේ අලුතෙන් ආව හින්දා වෙන්න පුළුවන් නේද? හරි අපි කියමුකෝ බලන්න. I suppose. suppose මම ඔයගලන්ට ඊයේ දුන්නා නේද? suppose කියන වචනේ ඊයේ දුන්නා. suppose. What is the meaning of suppose? Suppose කියන්නේ සිතා ගන්නවා. හරිද? සිතා ගන්නවා. හිතාගනින් කියන්නේ අපි. හිතාගනින් කියන්නේ. හරි මං කිව්වා කියලා හිතාගනින්. Suppose I said. I suppose මම හිතනවා you want to know my name. ඔයගලන්ට මගේ නම දැනගන්න අවශ්‍යයි කියලා. මම හිතනවා
ඔයගොල්ලන්ට මගේ නම දැනගන්න අවශ්‍යයි කියලා. She said. ඇය කිව්වා. But before she could tell them, someone called out, "You are Miss Yapa." Everybody laughed, including Miss Yapa. හරි. ඒ කියන්නේ මැඩම් මේ මං හිතනවා ඔයගොල්ලෝ මේ මගේ නම දැනගන්න අවශ්‍යයි කියලා කියන්න කලින් එක්කෙනෙක් කෑ ගහලා කිව්වලු මේ called out, "You are Miss Yapa." ඔයා Miss Yapa කියලා. ඒ කියන්නේ නම දන්න එකෙක් ඉඳලා. ඕක කිව්වලු ඔයාගේ නම Miss Yapa කියලා. හරි. Everybody laughed. Laugh කියන්නේ මොකද්ද? Laughed. 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 Laughed කියන්නේ laughed. Laughed කියන්නේ සිනාසුනා. 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 Laughed. සිනාසුනා. Including Miss Yapa. Miss Yapa හිනා වුණා. හරි දෙකපාරටම ඔයා Miss Yapa කිව්වා. හරි. ඊළඟ එක news travels quickly. ප්‍රවෘත්ති යනවා ඉක්මනටලු. ඒ කියන්නේ she said. එයා ඉස්කෝලේට ආවා කියලා එයාගේ නම එහෙම ළමයි දැනගන්න. කට්ටිය කියලා ඉතින් කට කතා යනවා ඒක සරසර ගාලා. ඒක එහෙම කියන්නේ news travels quickly කියන්නේ ප්‍රවෘත්ති නැත්තම් තොරතුරු ඉක්මනට යනවා කියලා කියන්නේ. she said. ඇය කිව්වා. Miss Yapa opened the attendance register and called their names in turn. හරි. Miss Yapa opened the attendance register. නාම ලේඛන පොත අරගෙන මැඩම් එක ඕපන් කරා. ඕපන් කරලා called their names in turn. ඒගොල්ලන්ගේ නම් පිළිවෙලට කිව්වලු. නම් කියන්න ගියාලු එකින් එක. හරි. When she came to the last name on the list, Naveen, she noticed that he had been absent for over a month. එයා මේ නාම ලේඛනේ යටම නමට එනකොට නවීන් කියන නමේ දැක්කලු. එයා මාසයක් තිස්සේ ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ මාසයක් තිස්සේම එයාගේ නමට බින්දුව වැටිලා තියෙනවා. හරි. ඊට පස්සේ කියනවා, "What is the matter with Naveen?" asked the teacher. මැඩම් ඇහුවලු මේ නවීන්ට මොකද වෙලා තියෙන්නේ? ඊට පස්සේ කියනවා, "Naveen has been ill and is still in hospital," said the girl in the front row. ඉස්සරහා පොලිමේටේ කෙල්ලෙක් කිව්වලු නවීන් අසනීප වෙලාලු ඉන්නේ. තාම හොස්පිටල් එකේලු ඉන්නේ. හරි. ඊට මැඩම් අහනවා, "Did you all go to see him?" asked the teacher. No one replied. ඕගොල්ලෝ හැමෝම ගියාද එයාව බලන්න? ඊට පස්සේ මැඩම් අහුවලු එම කවුරුත් උත්තර දුන්නේ නැල්ලු. හරි. ඊට පස්සේ කියනවා, "It was the time to start the lesson." හරි. ඒක තමයි වෙලාව පාඩම පටන් ගන්න. "Please tell us a story." අපිට කතාවක් කියන්න. The pupils shouted. ශිෂ්‍යෝ කෑ ගැහුවලු. "No, නෑ. First of all, ඔක්කොටම කලින්, I want you to write letters to your friend Naveen." ඕගොල්ලෝ හැමෝම නවීන්ට ලියුමක් ලියන්න ඕනෙලු. මට ඕනේ ඕගොල්ලෝ හැමෝගෙම ලියුමක් නවීන්ට ලියපු. හරි? "We will send the best ones to cheer him up in hospital. I will tell you a story later." Right. ඒ කියන්නේ මම ඕගොල්ලන්ට පස්සේ කතාවක් කියන්නම්. ඕගොල්ලන්ගේ හොඳම ලියුම් ටික අපි යවනවා නවීන්ට. හරිද? නවීන්ට. Right. ඔන්න එහෙනම් ප්‍රශ්න ටික. අපි එහෙනම් ආපහු ප්‍රශ්න සාකච්ඡා කරගෙන යමු. What were the pupils doing? මොනවද ශිෂ්‍යෝ කරමින් හිටියේ before Miss Yapa entered the classroom? Miss Yapa class එකට එන්න කලින් ළමයි මොනවද කර හිටියේ? ළමයි මොනවද කර හිටියේ? ඒක ගැන තියෙනව නේද වාක්‍ය පටන් ගන්නකොට? මේ ඡේදේ පටන් ගන්නකොටම ළමයි කර හිටපු දේ ගැන තියෙනව නේද? මේ බලමු මොනවද තියෙන්නේ කියලා. ඕගොල්ලෝ දැක්කද? මෙහෙම වාක්‍යයක් පටන් ගන්නෙම තියෙනවා. Pupils stopped
talking ළමයි නැවැත්වලු කතා කරන එක මැඩම් පන්තියට එනකොටම ඒ කියන්නේ මෙවුන් නැවැත්තුවා කියන්නේ මැඩම් එන්න කලින් මෙවුන් මොකද කරලා තියෙන්නේ talking කතා කර කර ඉඳලා තියෙන්නේ what are people is doing හරිද ඔයගලන්ට මේකට පිළිතුර මෙහෙම ලියන්න පුළුවන් talking කියලා දාන්න පුළුවන් එහෙම නැත්නම් question number 1 they were talking කියලා දාන්න පුළුවන් නැත්නම් pupils were talking කියලා දාන්නත් පුළුවන්. හරි කැමැති විදිය. හරි. මේ පිළිතුරු දෙකෙන් එකක් තමයි එන්න පුළුවන්. දැන් දෙකක් කියන්නේ තුනක් විතර තියෙනවානේ. talking කියලා දාන්න පුළුවන්. they were talking නැත්නම් pupils were talking. නැත්නම් pupils were talking when Miss Yapa entered the classroom. එහෙම. හරිද? pupils stop talking කියලා ලිව්වොත් වැරදි ඈ. මොකද ඒගොල්ලෝ කතා කිරීම නැවැත්තුවේ මට ආවට පස්සේනේ. දැන් මේ අහන්නේ මොනවද කර කර හිටියේ එන්න කලින්. නේද? right. මේවා තමයි පිළිතුරු එන්න පුළුවන්. හරි නේද? හරිනි තේරුණාද ඔයාට? තේරුණා සර් මේ කියලා ලිවට කමක් නැද්ද? මොකද්ද? pupils talking කියන එක ලිවට කමක් නැද්ද? pupils were talking. pupils were talking ඈ. talking විතරක් බෑ. talking විතරක් බෑ. B ගේ මොනක් තියෙන්න ඕනේ. B ගේ මොන තියෙන්න ඕනේ. pupils were talking වෙන්න ඕනේ. were talking. එහෙම පුළුවන්. හරි නේද? ඔයගොල්ලන් ගැටලු තියෙනවා නම් අහන්න. හරි? ගැටලු තියෙනවා නම් අහන්න. right. ඊළඟ එක. question number 2. How many pupils were there in the class? ළමයි කී දෙනෙක් පන්තියේ හිටියද? ඔයගොල්ලෝ දැක්ක නේද? There were 30 pupils කියලා ලියන්න පුළුවන් නැත්නම් 30යි කියලා මෙහෙම ලියන්න පුළුවන්. නැත්නම් 30 කියලා ලියන්න පුළුවන්. නැත්නම් there were 30 pupils කියලා දාන්න පුළුවන්. හරිද? මෙහෙම. There were 30 pupils. ඔහොම ලියන්න පුළුවන්. හරිද? ළමයි මේ වගේ ඒවට උත්තර දෙනකොට ඔයගොල්ලෝ මේ වගේ සම්පූර්ණ වාක්‍යයක් ලියන්න හුරු වෙන්න. හරිද? ඒක කාටවත් වැරද්දක් කියන්න බෑ. මේ මෙහෙම ලියන්න හුරු වෙන්න. සම්පූර්ණ වාක්‍යයක්. තනි වචනේ උත්තර ලියන්න හුරු වෙන්න එපා. හරිද? තනි වචනේ උත්තර ලියවට ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් මේ පළවෙනි පේපරේ හින්දා. ඒ වුණාට මෙහෙමම ලියන්න. ඒක කාටවත් වැරද්දක් පෙන්වන්න බෑනේ. right. හරි නේද? ගැල්ල තියෙනවා නම් අහන්න. හරි නේද? ලියා ගන්න නැති කියලා මම හිතනවා. මම අකනවා. හරි. Question number 3. Complete the sentence. වාක්‍ය සම්පූර්ණ කරන්න තියෙන්නේ. හරිද? මෙහෙමනේ තියෙන්නේ මේ වාක්‍ය කැලල. The pupils wanted කියන අවශ්‍ය වුණා teacher
2 ඕමනේ දෙන්නේ තියලා ඊට පස්සේ හිස්තන දෙන්න නේද මේ හිස්තන මොනවද එන්නේ ඕකට උත්තරේ හොයාගන්නේ මෙහෙම මෙතනට එන්න පුළුවන් 2 ගාවට එන්න පුළුවන් ක්‍රියාපදයක් එනවා නම් ඉන්ෆිනිටිව් ක්‍රියාපදයක් ඉන්ෆිනිටිව් verb එකක් එන්න පුළුවන් ඉන්ෆිනිටිව් ක්‍රියාපද ගැන මම උගන්වලා තියෙනවා සෑහෙන්න එහෙම නැත්නම් නාම පදයක් එන්න පුළුවන් හරිද නාම පදයක් එන්න පුළුවන් වෙන්නේ එනවනම් යමක් වෙතර චලනයක් වෙනවා නම් එන්න පුළුවන් එහෙම නැත්නම් යමක් මතක කියන දේ අදහස තියෙනවා නම් එන්න පුළුවන් හරිද right එතකොට මෙතන ගොඩක් වෙලාවට යමක් වෙතර චලනයක් වීමක් සහ යමක් වෙතට කියලා අදහසක් එන්නේ නැහැ නේද ළමයින්ට අවශ්‍ය වුණා මැඩම්ගේ මොන හරි ක්‍රියාපදයක් නේ එතන එන්න පුළුවන් ඒ කියන්නේ එතන එන්න පුළුවන් ඉන්ෆිනිටිව් ක්‍රියාපද හරි ළමයින්ට මොනවද ඕන උනේ බලමු අපි news travel quickly ළමයි කියනවා බලන්න please tell us a story හරිද ළමයි කියනවා කෑ ගහලා අපිට කතාවක් කියන්න ඒ කියන්නේ ළමයිට ඕන උනේ මැඩම් කතාවක් කියවන්න නේද මැඩම්ට කියලා අන්න එහෙනම් අර බලන්න මෙතන දෙන්නේ them a story ඔවුන්ටනේ එතන අස් කියලා තියෙන්නේ එතන ළමයි ඒ කෑ ගහන්නේ දැන් අපි ලියන්නේ ළමයිට ඕන වුණා කියන්නේ ඕන්ට ඕන වුණා ඕන් කියද්දී story ඕගොල්ලන්ට මෙහෙම ලියන්න පුළුවන් එහෙම නැත්නම් තව විදිහකට ලියන්න පුළුවන් ඕක tell a story කියලා දාන්නත් පුළුවන් tell a story කියලා දාන්නත් පුළුවන් ඒ කියන්නේ මැඩම්ට කියලා කතාවක් කියවන්නනේ to tell a story හරි නේද right මෙතන පිළිතුර ආව විදිය ගැන මොකක්ද තියෙනවද ඔයගොල්ලන්ට ගැටලුවක් තියෙනවද නම් ඔයාලා ගැටලුවක් තියෙනවද නම් ඔව් ගැටලු නැහැ නේද right අපි එහෙනම් ඊළඟ එකට යමු ඊළඟ එක තියෙන්නේ write the line which says that Naveen would receive letters from his classmates නවීන්ට එයාගේ classmate ලාගෙන් ලියුම් හම්බෙයි කියලා කියවෙන line එක ලියන්න හරි ඒ line එක හොයන්න No, first of all, I want you to write a letter. We will send the best friend to cheer him up in the hospital. එතනට එන්නේ මේ line එක. මොකක්ද ඒ line එක? We will send the best ones. නේද? දැකලා ඒ line එක තමයි එන්නේ. එහෙම නැත්නම් ඕගොල්ලන්ට මේ line එකම ලියන්න පුළුවන්. I want you to write letters to your friend Naveen. We will send the best one to best ones. කියන line එකම ලියන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් අපේ කීයනේ හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නෙට එන්නේ මෙහෙම උත්තරේ. We will send the best ones. ඔය line එක එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ලියන්න පුළුවන් I want you to write letters to your friend Naveen. We will send the best ones කියලා ඒක ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් I want you to write letters to your friend Naveen.
we will send the best one to cheer him up in Australia කියලා මුළු line එකම ලියන්නත් පුළුවන්. හරිද? ඔයගොල්ලන් කැමති විදිය. හරි. සමාධි තේරුණාද? ඔව් සර් තේරුණා. ඕනේ. right. තේරෙන්නේ නැත්නම් මට කියන්න ඕනේ. We will send the best ones. හරිනේ. එහෙනම් අපි අන්තිම ප්‍රශ්නෙත් සාකච්ඡා කරමු. සර් පොඩ්ඩක් ඉන්න. ආ. පහත්. හරි සර්. හරිනේ. කාව්‍ය ලියාගත්තද? කාව්‍ය ගැල්ල තියෙනවද? මම ලිව්වා සර් ඒක. තේරුණා නේද? ඔව් සර්. ඕනේ. right. test නෑ පස්වෙනි ප්‍රශ්නේ තියෙනවා underline the correct answer. underline කරන්න තියෙන හරි උත්තරය. හරි. the word intently in line 3 තුන්වෙනි line එකේ අර අපි intently කියලා එක කළු තද කරලා තියෙනවා. තුන්වෙනි මේ වාක්‍ය පොරෙන් බලන්න. ඒකේ කළු කරලා තියෙනවා. දැක්කද? intently. ඒකේ තේරුම මොකක්ද අහන්න. intently. බලන්න. all the pupils were watching her intently, waiting to know her name. ඇයගේ නම දැනගන්න ළමයි by chance. අවස්ථානුකූලවද attentively ද silently. සද්ද නැතුවද? එහෙම නෙමෙයි උන් සද්ද නැතුව ඉන්න පන්තියක්ද? නෑනේ. අවධානයෙන් බලන් හිටියේ. අවධානය. attentively. ඒ කියන්නේ උත්තරේ B. attentively reading ගන්න. හරි නේද? ඕගොල්ලන් සාමාන්‍ය මේ වගේ මේ ඡේද මේ කීපයක් කරාම මේ වගේ ඒවට උත්තර ලියන්න හුරු වෙනවා. හරිද? right. පහට එන්නේ B attentively. හරිනේ? right. එහෙමනම් අපි test number 7 ඉවර කරනවා. test number 7 close කරනවා. හරිනේ? right. test number 8. අටවෙනි ටෙස්ට් එක. අටවෙනි ටෙස්ට් එක තියෙන්නේ මේ පැරග්‍රාෆ් එකක් කියන්නේ. පැරග්‍රාෆ් එකක් කියන්නේ මිනි පැරග්‍රාෆ්. ඒක ෆ්‍රී රයිටින් එකක්. ඕගොල්ලන්ට කැමති දෙයක් ලියන්න පුළුවන්. එකක් තියෙනවා my best friend. අනිත් එක තියෙනවා the book I like most. මම වැඩිපුරම කැමති පොත. හරිද? මම වැඩිපුරම කැමති පොත කියලා මේ
රචනාව ලියන්න පුළුවන් තියෙනවා. හරිද? ඔයගොල්ලන්ට ඒකට වචන 50ත් 60ත් අතර තමයි භාවිතා කරන්න තියෙන්නේ. හරිද? ඕගොල්ලෝ ඒකේ ලියන්නව නම් ලියන්නේ මම දන්නවා කෙලින්ම my best friend නේ ලියන්නේ. හරි. my best friend ලියන්න. හරි. ඒ වගේ රචනාවක් ලියන්නේ කොහොමද? මම එහෙනම් my best friend රචනාව ලියන හැටි උගන්වන්නද? මට කියන්න ඕගොල්ලෝ කැමති රචනාවක් ඕගොල්ලන්ට මම මොනවද උගන්වන්න ඕන රචනාව එතන උගන්වන්න ලියන්න. එකක් උගන්වන්න. The book that I like most. ඔව්. සමාජි කියන ඒකට. අනිත් අය කියන්න බෑ. ඒකම උගන්නමු සර්. ඒකනේ. හරි. ඒක මම උගන්වන්න. right. නෙන්මි ක්ලාස් එකේ ඉන්නවා නෙන්මි ඉස්සලා හිටියේ නෑ නේ. ඇයි නෙන්මි කට්ට වෙවි ඉන්නේ? සිග්නල් නැද්ද? right. මම එහෙනම් the book I like most කියන රචනාව ලියන හැටි උගන්වන්නම්. දැන් ඔයගොල්ලන්ගේ ඉල්ලීම පරිදි ඔයාලා වැඩිපුරම අසපත හරි. ඕක තමයි ඕගොල්ලෝ ඉල්ලපු මාතෘකාව. හරිනේ. ඕගොල්ලන්ගේ my best friend එක ලියන්න පුළුවන් ඒක ඇත්ති දෙයක් නෑ මේක එන්න සිම්පල් ටිකක් පරක් වුණා අයියා සිග්නල් තියෙනවා. තියෙනනේ. හරි. ඒ කියන්නේ මම ඔයා මම දැන් ඔයාගෙන් ප්‍රශ්න අහලා විනාඩියක් ඉස්සර ගියා. ඒ කියන්නේ මම කතා කළාට විනාඩියකට විතර පස්සේ දැනෙන්නේ. විතරයි මේ ස්පීඩ් එකද? නෑ අයියා. නෑ නේ. හරි. මම හිතලා එහෙමද කියලා. හරි. right. The book that I like most. මම වැඩිපුරම කැමති පොත ගැන අපි ලියන්න ඕනේ. මෙහෙමයි. මේ වගේ රචනාවක් පටන් ගන්න බ්‍රේක් එකක් තියෙන්න ඕනේ. සමහර අය තියෙනවා සුපිරිම වැඩෝ ඉන්නේ. හරිද? සුපිරිම වැඩෝ ඉතින් ලියනවා උන්ට බ්‍රේක් නැහැ. උන්ට ලිමිට් නැහැ. හරිද? උන් නවත්ත ගන්න දන්නේ නැහැ. වචන 50න් නවත්තන්නත් ඕනේනේ. හරිද? වචන 50න් නවත්තන්නත් ඕනේ. එතකොට වචන 50ක් කියන්නේ ඕගොල්ලන්ට මතකද අපි අර නෝට් එකක් ලිව්වා. ඕ නෝට් අර ලිව්ව නෝට් එකේ රූල් ඒ ටිකෙත් තිබ්බේ වචන 40 ගානක්නේ. ආන් ඒ ගානට ඉතින් රචනාව ලියන්නත් ඕනේ මේක. book I like most කියන එක. හරිද? ඒක ලියන්නේ කොහොමද? මේකට ඉතින් ඕගොල්ලෝ මේ ඔය Game of Thrones, Harry Potter වගේ පොත් තියෙනවානේ. ඕවා නම් දාන්න එපා. හරිද? මොකද ඉතින් ඕවා ලියන්න බෑනේ අපි ඇත්තටම දන්නේ නැහැ මේ වගේ කතා. කියන්නේ ඒවා සෝදුපත් කියවීම මේ ඒ වගේ කැරක්ටර්ස් හදපු අය ඒගොල්ලන්ගේ ගොඩක් විස්තර තියෙනවානේ. ඒක නිසා ඒ වගේ ගැඹුරු පොතක් පාවිච්චි කරන්න එපා. මේ ළමයි ඔයගොල්ලෝ මම කැඩි කැඩිද පේන්නේ? නෑ සර් හොඳට පේනවා. අයියා ටිකක් එහෙම තියෙනවා මට නම්. ඕනේ. ඒ මගේ සිග්නල් අවුලකුත් තියෙනවා වගේ මට පේනවා. right. අද නම් ආයෙ පාර හරියි. right. මේක ලියන්නේ මෙහෙමයි. ඔය ගැඹුරු පොත් ගන්න එපා. Harry Potter, Game of Thrones, Squid Game ඔය වගේ පොත් ගන්න එපා. ගන්න සාමාන්‍යයෙන් අර හැමෝම අපි දන්න පොතක්. මඩොල් දුව වගේ. ඔව් මඩොල් දුව වගේ පොතක් ගන්න. හරිද? මඩොල් දුව වගේ පොතක්. ඒක හොඳයි. මොකද ඒක කියන්නේ හැමෝම දන්නවනේ. හැමෝම දන්නවා. එතකට මාත් පොතක් ලිව්වා ඒකේ නම ඩ්‍රැගන් වොරියර්. හරිද? එතන මම මේ පොත ගැන මම දන්නවා. මම ලිව්වේ. හරිද? ඒ දන්නවා වුණාට ඉතින් එහෙම ලියන්න බෑ. මොකද ප්‍රොෆෙසර් දැනගන්නත් එපා ඒ කියන්නේ. නේද? ප්‍රොෆෙසර් දැනගන්නත් ඕනේ. right. අපි එනම් මඩොල් දුව පොත ගැන ලියමු. මඩොල් දුව පොත ගැන තමයි ගොඩක් අය ලියන්න උගන්වන්නේ. මේ මොකද ඒක ලේසියිනේ. ඒ තරිතත් අර ජින්නා උපාලි එතකට ඒ ටික දෙනා ඉන්නේ නේද? මට ඔයගොල්ලෝ චරිත පොඩ්ඩක් කියන්න මට මතක නැහැ. හරිද? right. හරි.
එහෙනම් අපි තියමු නේද? මගේ ගාව තිබ්බ මඩවල දුව. පොඩ්ඩක් ඉන්න බලන්න. මඩවල දුව පොත හොයාගත්තොත් අපිට පුළුවන් මේක තියෙනවම ලියන්න. ඔව් ඉංග්‍රීසි එකදී. මගේ ගාව මඩවල දුව පොත නම් දැන් හොයාගන්න නේ ඒක ඇති. හරි තිබ්බා. මඩවල දුව. මේක. දැන් මගේ ගාව තව පොතක් තියෙනවා ජේන් අයිරි කියලා. හරිද? මට කියන්නේ ඔයගොල්ලෝ මේ පොත් දෙකෙන් මොකක්ද කියන්න ආස? මේ ජේන් අයිරි කියන්නේ මේ මධ්‍යකාලීන යුගයේ ඔය ගෙවල් වල වැඩ කරේ වහල්භාවයේ ඒ හිටපු වහල්භාවයෙන් හිටපු ගෑනු ළමෙක් ඉපදිච්ච දවසේ ඉඳන් එයා ලොකු වෙලා වයසට යනකම් කතාව තියෙන්නේ මේක. හරිද? මේකේ එතන මේක මඩවල දුව. මොකද කියන්නේ අපි මේක ලියනවද මේක ලියනවද? මඩවල දුව හොඳයි නේ. මොඩල් දුව හොඳයි නේ සර්. අරකට වඩා. හරි මඩවල දුව. රයිට්. ඔරෙන් ජේන් අයිරි තිබ්බා අපි මඩවල දුව ලියමු. හරිද? මඩවල දුව ඇවිල්ලා පිටු සිංහලෙදී දිනවනේ ඔය මේක මේ ට්‍රාන්ස්ලේෂන් එකනේ. ට්‍රාන්ස්ලේෂන් එක සාමාන්‍යයෙන් පොඩි වැඩ තමයි කතාව දාන්නේ. හරිද? සිංහලෙක තියෙනවා තමයි හොඟක් පිටු. මේ එතකොට රයිට්. මඩවල දුව ගැන ලියමු. හරිද? මඩවල දුව. මාටින් වික්‍රමසිංහ. හරිද? Translated by Ashley Helpe. Helpe. එහෙම තියෙන්නේ. අපි එනම් මේ කතාව ලියමු. හරිද? මේක ලියමු. මේක මේ ලියන්න කලින් අපි රචනාව පටන් ගන්න බෑ. රචනාව පටන් ගන්න ඕනේ ලස්සනට. හරිද? රචනාවක් ලස්සනට පටන් ගන්න ඕනේ. මේ ඒක පටන් ගන්න මෙහෙමයි. ඕගොල්ලෝ කියන්නේ ඉස්සල්ලාම මම පොත් ගොඩාක් කියවලා තියෙනවා. හරිද? ඒ කියන්නේ දැන් ලියන්න යන්නේ කැමැතිම පොත ගැනනේ. කැමැතිම පොතක් වෙන්න මේ ඕගොල්ලෝ පොත් ගොඩක් කියවලා තියෙන්න බෑ. හරිද? ඒකින් හින්දා ඕගොල්ලෝ ඉස්සල්ලාම කියන්න ඕනේ මේ වාක්‍යය ලියන්න. මේ වාක්‍යය. පොතක් ගැන ලියන්න ආවොත් සහ දැන් හිතන්නකෝ ඔයා කැමැතිම පුද්ගලයා. හරිද? කැමැතිම පුද්ගලයා ගැන ලියන්න ආවොත් ඕගොල්ලෝ ලියන්න I have met many people in my life. ඒ කියන්නේ ගොඩක් මිනිස්සු මට හම්බෙලා තියෙනවා. But my favorite person is කියලා පුද්ගලයාගේ නම දාන්න. දැන් පොතක් ගැන කියනකොට I have read many books. Oh, I have read many books. I have read many books. මම පොත් ගොඩාක් කියවලා තියෙනවා. But my favorite book is මඩවල දුව. අන්න simple. ඉවරයිනේ. නැත්තම් the book that I like most is මේක මාතෘකාව. මාතෘකාව දාමු. එතකොට මේකේ වචන අයියා ඒක පොඩ්ඩක් තව චුට්ටක් කියලා දෙන්නකෝ. තේරුන්නේ හරි. මෙහෙමයි. අපි පොතක් ගැන එහෙම නැත්නම් පුද්ගලයෙක් ගැන ලියනකොට ඒක ලස්සන පටන් ගන්නවා. පටන් ගන්න මෙහෙමයි. මේ කැමැතිම පොත ගැනනේ. කැමැතිම පොත. ඒ කියන්නේ ඔයා පොත් ගොඩාක් පරිශීලනය කරලා තියෙනවා. ඒ වගේම ඒ අතරින් ඔයා කැමැතිම පොතක් ගැන ලියන්න යන්නේ. අපි එතකොට ඒක ලස්සනට පටන් ගන්න ඕනේ. පටන් ගන්නකොට අපි මේක මෙහෙම ලියමු. මම පොත් ගොඩාක් කියවලා තියෙනවා. ඒක ලියන්නේ කියවලා තියෙනවා. ලා ශබ්ද ඇහෙනවා. ලා ශබ්ද ඇහෙනවා. ඒක ලියන්නේ present perfect වාක්‍යයක් ඒක. ඒ කියන්නේ දැන් අපි ලියන්න යන්නේ මම පොත් ගොඩක් කියවලා තියෙනවා කියලා. හරිද? ලා ශබ්ද ඇහෙනවා නම් ඒක perfect. හරිද? තියෙනවා හින්දා වර්තමානයි present perfect. present perfect වාක්‍යය ගොඩනගන්නේ ඉස්සල්ලාම ක්‍රියාව කරන්න ඊට පස්සේ have හරි has හරි
ඊට පස්සේ ක්‍රියාපදේ past participle මූල දානවා object එක place එක. ඒ කියන්නේ මේක verb එක. හරිද? place එක time එක. දැන් ක්‍රියාපදයක මූලවල තුනක් තියෙනවා කියලා දන්නවනේ නේද? මේ මූලවල තුන තමයි ගිය යනවා කියන එක ගත්තා. යනවාට කියන්නේ go. ගියා කියන්නේ went. ගිහලා දිනවා කියන්නේ gone. එතන pp කියන්නේ මෙන්න මේක. ක්‍රියාපදයක තුන්වෙනි මූල. ගිහලා තියෙනවා. ලා શબ્දයෙන් මූල. හරිද? එතකොට අපි දැන් ලියන්න යන්නේ මම පොත් ගොඩක් කියවලා තියෙනවා කියලානේ. ක්‍රියාව කරන්නේ කවුද? I. ඊට පස්සේ මෙතනින් ගන්න ඕනේ එකක්. මේ දෙකක් තියෙනවනේ. I have කියවලා තියෙනවා. read. I have read my ඒක අතීත වුණත් එකයි read many books එනදී මම ගොඩාක් තියෙනවා කියලා කියන්නේ මෙහෙමයි. හරිද? ඔයගලන්ට ඕන ලියන්න බලන්න I have read many books in my lifetime. මගේ ජීවිත කාලේ මම ගොඩාක් පොත් කියවලා තියෙනවා කියලා ලියන්න පුළුවන්. හරිද? right. net me කියන්න ඔයාලට මම කිව්වේ පැහැදිලිද? ඔව් අයියා. ඔව් නේද? right. හරි. අපි නම් දැන් ලියමු. I have read many books. I have read many books. අපි ලියමු මගේ ජීවිත කාලයටම කියලා. මගේ ජීවිත කාලය තුල. තුල කියන්නේ කොහමද? In my life time. මගේ ජීවිත කාලය තුල මම පොත් ගොඩාක් කියවලා තියෙනවා. In my lifetime. I have read many books in my lifetime. හරිනේ? හරි නේද? මේ වාක්‍ය ගොඩනැගිච්ච හැටි කාව්‍යයට ගැටලුවක් තියෙනවද? නෑ සර් තේරුණා. right. හරි. ඊළඟ එක අපි ඊළඟ එක බලමු. I have read many books in my lifetime. හරි. ඕගොල්ලන්ට මේ ඊළඟ වාක්‍ය මම ගොඩාක් පොත් කියවලා තියෙනවා කියලා කිව්වා. අපිට ඊළඟ වාක්‍ය මෙහෙම ලියන්න. නමුත් මගේ ප්‍රියතම පොත මඩොල් දුවයි කියලා ලියන්න පුළුවන්. හරිද? ඒක ලියන්නේ කොහොමද? නමුත් කියලා කියන සම්බන්ධකය දාන්නේ but my favorite book is මඩොල් දුව. එහෙම ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට මෙහෙම ලියන්න පුළුවන්. क्या ओ क्या मरा है ना sir हाँ sir among them කියලා දාන්න බැරිද? ඔතෙන්ට but එකට මොකද්ද දාන්න බැයිද හැබැයි යවුන්නේ මම among them among them පුළුවන් among them දාන්න පුළුවන් among them දැම්මොත් but කියලා දාන්න බෑ තේරුණාද හරි නේද ඒවා අතරින් කියද්දි among them my favorite book is එහෙම දාන්නත් පුළුවන් සමාධි මේ ප්‍රශ්නේ ඔය නේද
ඔව් සර්. ඔව්නේ right among them කියලා දැම්මොත් but දාන්න බෑ තේරුණානේ හරි මං සරලව කියලා දෙන්න හරි but my favorite book මගේ කැමතිම පොත මඩොල් දුව කියලා ඕගොල්ලෝ ලියන්න ඕනේ නෑ මේම ලියමුකෝ අපි මෙන්න මේ ප්‍රශ්නේම තියෙන මේ මාතෘකාව තියෙන්නේ මාතෘකාවම ගමු but නමුත් the book that I like most that I like most is අයි අපි is දැම්මේ මෙතන කියන්නේ මම කැමතිම පොත මම ලියන්න යන්නේ දැන් මම කැමතිම පොත තමයි දැන් is දානවා is මඩොල් දුව my favorite book is මඩොල් දුව කියලා දාන්න පුළුවන් නැත්නම් but the book that I like most is මඩොල් දුව මම මේ මාතෘකාවේ තියෙන එක ගත්තේ ඇයි my favorite book කියලාද ඔය ඒක ගැලවන්නේ මම මේකම ගත්තේ ඇයි දන්නවද ඒක ගත්තේ මේකේ වචන ගන්න වැඩිනේ අපි කපටි වෙන්න ඕන හරිද ඉක්මනට පේපරේ ලියන්නත් ඕනේ ඕවා ලස්සන කර ලියලා ඉන්න වෙලාවක් නැහැනේ ඕ ලෙවල් වලදී හරිද දැන් මේක කපටි වෙන්න ඕනේ මේකම ගත්තේ මං මේක වචන ගන්න වැඩිනේ my favorite book කිව්වම වචන තුනයි මේක බලන්න 1 2 3 4 5 6ක් තියෙනවා දැක්කද දෙගුණයක් වචන වැඩි ඒකේ හරි නේද right is මඩොල් දුව මෙතනට එනකන් ගැටලු තියෙනවද ඔයගොල්ලන්ට ගැලවන්නේ නෑනේ සර් පාරක් කියලා දෙන්න පුළුවන්ද මං කියලා දෙන්න අපව කියලා දෙන්න හරි අපි මේ රචනාව පටන් ගන්නකොට ඉස්සල්ලාම ලිව්වේ මම පොත් ගොඩාක් කියවලා තියෙනවා කියලා ඒක ලිව්වේ මම I have read many books in my lifetime කියන්නේ මගේ ජීවිත කාලය තුල මම පොත් ගොඩාක් කියවලා තියෙනවා ඊට පස්සේ but නමුත් the book පොත that I like most is මඩොල් දුව ඒක පැහැදිලිද හරි නිවාඩ ඔව් පැහැදිලි සර් පැහැදිලිනේ right ඔච්චරයි ඕන් වෙව්වා අපි දැන් බලමු මෙතන වචන කීයද කියලා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 එන වචන 18කට කිට් වෙන්න තියෙනවා හරිද එතකොට මිනි පැරග්‍රාෆ් එකක් ලියනකොට ඔයගොල්ලෝ කෙලින්ම මාතෘකාව දාන්න හැබැයි මාතෘකාවේ තියෙන ගණන් කරන්න හරිද ඒ වෙලාවට මාතෘකාවේ තියෙනව ගණන් කරන්න හරිද මාතෘකාව දාන්න ඕනේ හරිද මාතෘකාව වලින් දාලා මැදට කරලා දාලා මේක ලියයි යනවා හරි ඊට පස්සේ අපි ලියමු පොත ලිව්වේ කවුද කියලා සර් ඔය ටික ලියාගන්නද මම ලියා ගන්න වෙලාව දෙන්න දැන්ම ලියන්න යන්න එපා හරිද එතකොට ළමයි මිනි පැරග්‍රාෆ් එකක් ලියනකොට මතක තියාගන්න ඡේද කඩන්නේ නැහැ හරිද ඡේද කඩන්නේ නැහැ ඕගොල්ලෝ මේක තනි කර එක දිගට ලියනවා දැන් මෙතන මඩොද්දුව කියලා මෙතන හිස්තනක් තියලා ආයෙ මෙතනින් පටන් ගන්න එපා එහෙන් පටන් ගන්නේ රචනා මේක රචනාවක් නෙමෙයි හරිද රචනා එන්නේ නැහැ පළවෙනි කොටස දෙවෙනි කොටසදී තමයි රචනාවක් එන්නේ ඕගොල්ලන්ට තියෙන්නේ මිනි පැරග්‍රාෆ් එක පොඩි පැරග්‍රාෆ් එකක් ලියන්න පරිච්ඡේද කැලල පොඩි ඡේද කැලල ලියන්න තියෙන්නේ දැන් ඡේදයක් වුණාම ඔයගොල්ලෝ මේක කඩන්නේ නැහැ එක දිගට ලියන්න ඕනේ හරිද මෙහෙම ඔහොම යනවා හරිනේ right අපි එහෙමනම් ලියමු ඒක ලිව්වේ කවුද කියලා කවුද ඒක ලිව්වේ
මඩවල දුවට එහෙම ගිහින් ඇති කියන්නේ. දන්නේ නැද්ද? Martin වික්‍රමසිංහ මාර්ටින් වික්‍රමසිංහ තමයි ලිව්වේ. හරිනේ. එතකොට ඒක ලිව්වේ මාර්ටින් වික්‍රමසිංහ විසින් කියලා අපි ලියන්න ඕන. කොහොමද ලියන්නේ? ඒක it ලිව්වේ was written. මේක පැසිව් වාක්‍යයක්. හරිද? මම පැසිව් ඔයගලන්ට උගන්වන්නම්. හරිද? It was written by කියන්නේ විසින් කියන්නේ විසින් by නිපාතයෙන් ක්‍රියාව ගන්න සම්බන්ධ කරනවා කිව්වේ මම. ඒක ගැන මම වෙනම උගන්වන්නම් අර 9 ක්ලාස් එකේ. පැසිව් වොයිස් ගැන. හරි. It was written by එතකන් මේ වාක්‍ය මෙහෙමම ලියා ගන්නකො. මේකේ තේරුම තමයි ඒක ලිව්වේ මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින්. It was written by Mr. MR දාලා තිතක් තියෙනවා. ඔය වගේ ගත් කතුවරු ගැන එහෙම ලියනකොට පද්‍ය රචනා ලියන අය ගැන එහෙම ඒගොල්ලන්ට ගරු කරලා එහෙම ලියන්න. හරිද? මාර්ටින් වික්‍රමසිංහ දාලා එහෙම බාප්පා වගේ දාන්න එපා. එහෙම. හරිද? මාර්ටින් වික්‍රමසිංහ කොහොම දාන. It was written by මාර්ටින් වික්‍රමසිංහ. ඔය කියන්නේ ඒක ලියලා තියෙන්නේ මාර්ටින් වික්‍රමසිංහ විසින්. හරි නේද? right. ඉන්න මම එක ඡේදයට අමුණන්න. මේකට මල්ලනවා. It was written by Martin It was written by Martin Vikramasinghe. ඔන්න. දැන් 18යිනේ මෙතන. මෙතන එනකම් 19 20 21 22 23 24 24යි. ඔව්. දැන් රචනාවෙන් භාගයක් නෑ 50ක් දාන්න ඕනේ. ඔව් භාගයක් විතර ඉවරයිනේ. 50න් භාගයක් ඉතින් 25යිනේ. රචනාවෙන් භාගයක් විතර මේ වෙද්දී අපි ඉවරයි ලියලා. හරි. තව ටිකක් ලියන්න ඕනේ මම. ඕගොල්ලෝ මඩවල දුව පොත ගැන දන්න දේවල් තියෙනවා නම් කියන්න. ඔව් කැරක්ටර්ස් ගැන ලියන්නත් පුළුවන්. කැරක්ටර්ස් තියෙනවා එච්චර බෝඩ් එකක් ඉන්නවා. ඔව්. කැරක්ටර්ස් ටික කියන්නකො ළමයි ඔයගොල්ලෝ දන්නවද? මම දන්නවා ජින්නව දන්නවා. උපාලි දන්නවා. පොඩි කමරාව කියලා එකයි කියන්නේ. ජිනපාල කියන කෙනෙක් ඉන්නවා. ඔව් ජින්න කියන්නේ එයාට තමයි. ජිනපාල කියන්නේ ජින්නට තමයි. කාව්‍ය දන්නේ නැද්ද? නෑ සර්. නෑනේ. පුංචි මහත්තයා කියලා කෙනෙක් ඉන්නවා තමයි. පුංචි මහත්තයා කියලා කෙනෙක් ඉන්නවා. එතකොට ජින්න පුංචි මහත්තයා දැන් මේ අපි මේක දික් කරගන්න බෑ. දික් කරගන්න නම් ටික දැනන් ඉන්න ඕනේ. හරිද? සාමාන්‍ය නම් 5ක් විතර ලියුවා මෙතන වචන 5ක් ඉවරයි. නම් 5ක් විතර ලියලා දාමු. නේද? අපි මේකේ මේන් කැරක්ටර් ගැන ලියමු. හරිද? ප්‍රධාන චරිතේ. හරි. මෙහෙම ලියමුද? හරි. ඔය චරිත මතක් වෙන්නේ නැහැ කියලා නේද? ඒක මතක් වෙනකන් අපි මේ වාක්‍යය ලියමු. ඒක ලස්සන කතාවක්. ඒක කොහොමද කියන්නේ? it ඒක කියන්නේ it සර් ඔව් ඒක නවල් එකක් කියලා ලියන්නේ නැද්ද? නවල් බුක් එකක් කියලා. ඒක නව කතාවක්.
ඕ එහෙම ලියන්න පුළුවන්. It is a beautiful novel කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් මම ලියන එක ලස්සන කතාවක් කියලා. හරිද? novel කියලා ලියනවා නම් ලියන්නේ මෙහෙම. novel කියලා ලියන්නේ N O V E L. novel. හරිද? It is a beautiful novel. මම ලියන කතාවක් කියලා. හරිද? beautiful novel කියලා ලියන්න පුළුවන්. It is a beautiful story කියලා ලියන්න පුළුවන්. හරිද? කැමති විදිහ. right. මම දැනට ලියනවා it is a beautiful story කියලා. It is a beautiful story. මේ මගේ විදියට මම ලියන්නේ. ඔයගොල්ලන්ට තව වෙනස් විදියට ලියන්න පුළුවන් ඉතින්. It is a beautiful story. ඒක ලස්සන කතාවක්. හරි. ඔව්. දැක්කනේ 24යි 25 26 27 28 වාක්‍ය 28යි දැන් මම වාක්‍ය නෙවෙයි වචන 28යි වචනනේ ඕනේ හරි අපි ලියමු ඒ කතාවේ ප්‍රධාන චරිතය එම කතාවේ ප්‍රධාන චරිතය ඒ කොහොමද ලියන්නේ ප්‍රධාන චරිතය කියන්නේ චරිතය මොකක්ද අපි කියන්නේ ඉංග්‍රීසි වලින් character ප්‍රධාන main main ඒක කියන්නේ the main character of the story අයි මෙතනට අපි දැම්මේ මේ ස්ටෝරි කියන වචනේ කලින් දාලා තියෙනව නේද? දැක්කද? කලින් ස්ටෝරි කියලා දැම්මේ නැහැ. ඒ දාලා තිබුණ නැති නිසා මෙතනට දැම්මා. ආයෙත් ඒ ස්ටෝරිය ලස්සනයි කියලා ලියනකොට ඒ ගැන කලින් සඳහන් වෙලා තියෙන නිසා මෙතනට දැම්මා. එතකොට ඇයි මෙතනට දැම්මේ? characters ගැන කලින් කියලා නැහැ. the main character කියලා එකයි ඉන්න පුළුවන් කතාවක ප්‍රධාන චරිත දෙකක් නැහැ. එකයි. හරිද? මම කියලා තියෙනවා. එකයි නම් the දානවා. The main character of the story is කවුද උපාලි නේද? උපාලි. is උපාලි. හරි නේද? The main character of the story is උපාලි. හරි. ඊළඟට එතකොට 28යි 29යි 30යි 31යි 32යි 33යි 34යි 35 ක්‍රියා. තාම මතක් කරන්නේ. ඒක the main place of the story. ඒ කියන්නේ කතාවේ ප්‍රධාන ස්ථානය. කොහෙද ප්‍රධාන ස්ථානය? මඩවලදුව. කතාවේ ප්‍රධාන ස්ථානය මොකද්ද? story is මඩවලදුව. ප්‍රධාන ස්ථානය මඩවලදුව නේද? ඔයගොල්ලෝ මඩවලදුවට ගිහින් තියනවද? ඔව් සර් ගිහින් මම මඩවලදුවට ගිහින් තියනවා. මම මඩවලදුවට ගිහින් තියනවා මේ මොකද්ද Google Travel එකේ. ඒ කියන්නේ මොකක්ද? ඔයගොල්ලෝ දන්නවද අපිට මේ කම්පියුටරෙන් යන්න පුළුවන් එක එක තැන් වලට කියලා. Google එකේ බලන්නකෝ. Google එකේ තියෙන arts and culture කියලා මේ ඔයගොල්ලන් දෙලා තියෙන ෆන්ක්ෂන් එක. ඒක නොමිලේ දෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් ඒකෙන් ලෝකේ ඕන තැනකට යන්න. මේ වෙලාවේ යනවා. මේ වෙලාවේ live virtual පේනවා. මේ වෙලාවේ live පේනවා. හරිද? මම එහෙම ගිහින් තියෙනවා. අය ටීවී එකේ දැකලා තියෙනවා ඒක මැද කණුවක්ද මොකක්ද එකක් තියෙනවා කියන්නේ. ඒක ගන්න තියෙන්නේ ඒක විතරද? මායින් කණුවක්ද කොහෙද තියනවලු නේද? මායින් ගලක්ද කොහෙද? හරි. එහෙනම් අපි නියම. නැද්ද? නෑ මං ගිහලා නෑ. මං ගිහලා නෑ.
ඕකේ නේද නේ කඩුවේ කියනවා මේ බෝඩ් එක නතර කරනවා. හරි අපි දෙමු කතාවේ ප්‍රධාන ස්ථානය මඩොල් දුව කියලා අපි ලියමු the main place of the story is මඩොල් දුව නැත්නම් ඔයාලා දාන්න පුළුවන් මඩොල් දූපතනේ ඔය දූපතක්නේ මඩොල් අයිලන්ඩ් එහෙම දාන්න ඕනේ මඩොල් දුව කියලා දාගන්න ඒ කියන්නේ මැසේජ් භාෂාවෙන් මඩොල් දුව කියලා ගහන්නේ එහෙම රයිට් එතකොට මේ වෙනකම් මේ ටික ලියා ගන්න මොකද මට බෝඩ් එක මකන්න වෙනවා මකන්න වෙන නිසා කට්ටිය ලියා ගන්න 28යි 30යි 31යි 32යි 33යි 34යි 35යි 36කට කිට්ටු වෙන වචන තියෙනවා ඉස්සෙල්ලා ඉස්සෙල්ලා පරිලෙන් දැන් 30 ගන්න කිව්වේ. එහෙම අනිත් මට ඒක ගන්න නෑ අපි 36 කියලා ගමු රයිට් ළමයි මේක ඔයගොල්ලෝ ලියාගෙන ඉවර වුණාම මට කියන්න හරිද ඕගොල්ලෝ කියන්න බෑනේ ඕගොල්ලන්ට ආවොත් එහෙම ලියන්න නේද ඕගොල්ලන් එක්සෑම් ලියන අවුරුද්ද එනවා මඩොල් දුවගේ මේ කැමතිම පොත ලියන්න ආංශනිකව මතක් වෙනවා කලින් ලියලා තියෙනවනේ කිය. හරිය. ලියලා කියන්න ඕනේ ඉවර වෙන ගානේ ඈ හරි සර් හරි සර්. අනිත් අයත් ඉවර වුණාම කියන්න
ඉවරයිද? නෑ සර් පොඩ්ඩක් ඉන්න. හරි හරි. ඉවරනම කියන්න. හරි ඉවරයි සර්. සමාධියද? ඔව් සර් ලියලා ඉවරයි. ඉවරයිනේ. එතකොට කවුද තව ඉන්නේ? නෙත්මි ඉවරද? ඉවරයි අයියා. ඉවරනේ. කාව්‍යත් ඉවරයි කියලා මං හිතන්නේ. හරි. අපි එනම් මම අකනවා. කවුරු ලියන්නේ නැහැ? දැන් මම ඊළඟට මේ හරියෙන් ආයෙ පටන් ගන්නවා ලියන්න. එතකොට ඔයගොල්ලෝ මේ නවත්තපු තැන ඉඳන් කෙලින්ම අර ඡේද ලියාගෙන යන්න ඕනේ ඈ. රූල් අරින්න එපා ඔයගොල්ලෝ. හරි. පෙරියමු. ඒකේ ගොඩක් චරිත ඉන්නවා කියලා ලියමු. ඒකේ ගොඩක් චරිත ඉන්නවා. ලියමු. ඒක අර දෙයයිස් දෙයරා පාඩමේ තමයි ඒක ලියන්න තියෙන්නේ. ඒකේ ගොඩක් චරිත ඉන්නවා. එතකොට ගස් ගොඩක් තියෙනවා කිව්වම එකම ලිව්වේ. There are many trees. දැන් ලියනවා ගොඩක් චරිත ඉන්නවා. There are many characters. කියනවා මේ කරක්ටර් ඉන්න නවල් කියලා යන්න උඩය. ඒකම තිබෙනවා. There are many characters කියලා අපි ලියමු. නැත්නම් ඔයාලා ලියනවා there are many characters in this story. වචන ගාන වැඩි කරගන්න ඕන නම් එහෙම. Characters in මඩවල් දුව. මතක තියාගන්න මේ මඩවල් දුව කියන වචනේ ඔයගොල්ලෝ ලියනවා නම් ඒ ලියන හැමතැනම ඒකේ පළවෙනි අකුරේම කැපිටල් දාලා ලියන්න ඕනේ. ඇයි ඒ? ඒවා අපි දාපු නම්නේ. අපි නෙමෙයි ඉතින්. ඒක මිනිස්සු දාගත්ත නම් නේවා. නේද? ඒක නිසා. There are many characters in මඩවල් දුව. මඩවල් දුව ඉන්නවා ගොඩක් චරිත. They are ඔවුන් තමයි they are දැන් අපි ලියන්න යන්නේ නම් ටික. මතක තියාගන්න නම් සෙට් එක ලියන්න යනකොට ඒ වගේ පළවෙනි අකුර කැපිටල් ඈ. ඒ වගේ පළවෙනි අකුර කැපිටල්. They are Jinnah Upali Jinnah හිටියා උපාලි හිටියා හිටියා මේ පුංචි මහත්තයා කියලා නේද? පුංචි මහත්තයා කියලා හිටියා. පොඩි කමරාව. ඔව් පොඩි කමරා. පුංචි මහත්තයා කියලා හිටියා නේද? අර කතාව අන්තිමේට අර මඩොල් දුවේ මේ අරගොල්ල වගා කරද්දී මිනිස්සෙක් ඇවිල්ලා පදිංචි වෙලා ඉන්නේ. ඒ කියන්නේ ඌ කකා බිබී ඉන්නවා. එංග මහත මේ පුංචි මහත්තයා. පුංචි මහත්තයා කියලා එකෙක් හිටියා. ඔව් පුංචි මහත්තයා. පොඩි කමරාව කියන්නේ ඔව් කැමති නේද යන්න පොඩි කමරාල එහෙම ඔයගොල්ලෝ කැමති චරිත තියෙනවා ඕනේ
හරි ඔය ඇති ඔය චරිත ටික ඇති අපි තව එකක් ලියමු දැන් ඔයාලා දන්නව නේද කතාවක් ගත්තාම ඒ කතාවේ chapters තියෙනවා chapters ඒ කියන්නේ TV series එකක් ගත්තොත් ඒකේ season තියෙනවා නේද season 1 to 1 එහෙම කියලා දැන් ඔය තියෙන පරිච්ඡේද වගේ ඒ කියන්නේ ඒක කතාවේ මේ දැන් හිතන්නකො කජු කොල්ලේ කියලා එකක් තියෙනවා දන්නවද කජු කොල්ලේ එතකොට මේ තියෙන්නේ මේ අර මේ මොකද්ද මඩල් දුවේ තියෙන පරිච්ඡේද ටික දැන් පේනවා තියෙනවා එකක් රොබර්ස් ඒ කියන්නේ මංකොල්ලකාරයෝ ද වැද්දාගේ වැද්දාන්ගේ ක්‍රීඩාව how I went to see මං කොහොමද මුහුදු ගියේ the fight සටන the confident trick එතකොට the raid මඩල් දුව එහෙම මොකද තියනවා නේද right දැන් මං හිතන්නේ ඔගේ කජු කොල්ලේ කියන එක කොල්ලකාරයෝනේ රොබර්ස් කියන්නේ කජු කොල්ලේ කියන සීන් එකට තමයි ඔය රොබර්ස් කියලා දාලා තියෙන්නේ නේද කජු කොල්ලේ කියන කතාව තමයි මං හරි ආසයි ඒක කජු කොල්ලේ කියලා ඔව් කජු කොල්ලේ කියන්නේ the raid raid කියන්නේ කඩා පැනීම කඩා පැනීම හරිද මේ ආනේ the raid නෙමෙයි the raid එක කලින් එක මොකද්ද හයවෙනි පරිච්ඡේදනේ ඔව් හයවෙනි පරිච්ඡේදය තමයි the raid කියන්නේ the raid හරිද දැන් කජු කොල්ලේට කියන්නේ the raid කියලා තියෙන්නේ හරිද right එහෙම නැත්නම් ඔයාලට යන්න පුළුවන් කජු වලට මොනවද ඉංග්‍රීසියෙන් කියන්නේ cashew nut right හරි මේකේ තියෙන chapter එකක් මම කියන්නම් හරිද මං කැමතිම පරිච්ඡේදය තමයි කජු කොල්ලය ඒ කියන්නේ the raid my favorite chapter is the raid මේක වෙනවා my favorite chapter is the raid ඒ කියන්නේ මම කැමතිම පරිච්ඡේදය තමයි කජු කොල්ලේ කියන්නේ. කජු කොල්ලේට ඒ කියන්නේ කොල්ලයට කියන්නේ ඉංග්‍රීසියෙන් the raid කියලා. හරි නේද? right. දැන් මට කියන්න ළමයි මේ වෙනකම් වචන කීයක් තිබ්බද? ගණන් කරලා කියන්නකෝ ඔයගොල්ලන්ගේ. කීයක් තිබ්බද? කීයක් තිබ්බද කියන්න? පනහට වඩා තියෙනවා නේ සර් 64ක් විතර තියෙනවා 64ක් තියෙනවද? එහෙනම් ඉතින් කමන්නේ ඔයගොල්ලෝ ලියනකොට ටිකක් අඩුවෙන් ලියන්න. මේ වයිම මකන්න. ඒ කියන්නේ දේ ආ කියලා පුංචි මහත්තයා කියන එක මකන්න. හරිද? 64ක් විතර ඇති. 60 පැනලා දැන්. හරිද? ඔව් එතකොට අවසන් කරන්නත් ඕනේ. එතකොට ඔය ඕගොල්ලෝ මේ කතාව දිග අඩු කරන්න ඕන නම් මේ my favorite chapter is the raid කියන්නේ ඒ වගේ ඒවා ලියන්න ඕනේ නැහැ. එතකොට වචන ගන්න අඩු වෙනවනේ. ඒවා ලියන්න ඕනේ නැහැ. කෙලින්ම ඉවර කරන්න. වැඩි වුණාට කමක් නැද්ද අයියා? බෑ වැඩි වෙන්න බෑ. වැඩි වුණොත් ඉවරයි. 50ට වඩා අඩු වෙන්න බෑ. 50 60ට වඩා වැඩි වෙන්නත් බෑ. හරිද? 60ට වඩා වැඩි වුණත් ලකුණු නෑ. ලකුණු දෙකක් කපනවා ලකුණු වැඩි වුණා. මේ අකුරු වචන වැඩි වුණා. හරි. right. එතකොට ඔයගොල්ලෝ මේ වගේ ඒවා ලියන්න ඕන නෑ. සාමාන්‍යයෙන් ලියන්න આવොත් ඉතින් මේ වගේ ඒවා දැනගන්න. හරිද? ගොඩක් ලිව්වම ඔයගොල්ලන්ට මතක් වෙන එකක් හරි. ඒකයි මම මේ දුන්නේ. chapter is the raid.
ඊට පස්සේ දෙමු. දැන් අපි මේක ඉවර කරන්න. හරිද? ඉවර කරන්නේ so I like නැත්නම් so I love Madolduwa book very much. එහෙම නැත්නම් so I love Madolduwa. එහෙම පොඩි වාක්‍ය කැලලකින් ඉවර කරන්න. so කියන්නේ ඒ නිසා. නැත්නම් ඉතින් කියද්දි so I love Madolduwa. right ඔන්න අපේ පැරග්‍රාෆ් එක ඉවරයි. හරි නේද? මේ ටික ලියා ගන්න ළමයි. ඔයගොල්ලෝ ලියාගත්තද? ලියාගෙන ඉවර නම් කියන්න. ඉවර නම් කියන්න. ලියලා ඉවරයි සර්. හරි නේද? මේක ලිව්වද? හරි අයියා ලියලා ඉවරයි. right එහෙනම් මම තමයි පැරග්‍රාෆ් එක ලියන්නේ. හරිනේ? right එහෙනම් අපි අද හවස ඕනේ. අද හවස ඕනේ. අපි ලබන සතියෙන් පටන් ගමු. ලබන සතියේම දෙවෙනි කොටස පටන් ගමු. හරිද? අය හවස ක්ලාස් එක ඕනේ. එතන මේ ඉංග්‍රීසි අප්පිරිය. පේපර් කෙරුවා අප්පිරිය වෙනවනේ. ඒක නිසා අපි මේ අද හවස නෑ. මම ලබන සතිය ඒ කියන්නේ සතියේ සඳුදා අඟහරුවාදා බදාදා ඒ දවස්වල හවස කරොත් කරනවා ක්ලාස් ඈ. මම කරොත් දවසකට කලින් කියන්නම් ඔයගොල්ලෝ. දැන් හෙට කරනවා නම් මම අද අයියා කියන්නම්. හෙට අපේ මල්ලිට ක්ලාස් තියෙනවද? ඔව් අපි තියෙනවා. හරිනේ. එහෙනම් මේ අපි ආයේ ඊළඟ ක්ලාස් එකේදී හම්බෙමු. right? ඊළඟ ක්ලාස් එකේදී හම්බෙමු. එහෙනම් ciao.